සිතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිටින් නැරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් උතුම් ධර්මානුශාසනාව මෙතෙන් සිට පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙකුටම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා කීපයක් මේ ධර්මානුශාසනාව තුළ ඔබට කියල දෙන්නයි අද අපි මේ උත්සාහ කරන්න. පිංහතුනි, බණ අහද්දී ඔබේ ජීවිතය තුළ මෙන්න මේ කරුණු කීපේ මුලින්ම ඇති කරගන්නට ඕනේ. පළවෙනි කාරණේ තමයි අප්‍රමාණ ආසාවකින් බණහන්නට ඕනේ. ඒකට ධර්මයේ කියනවා සුස්සුසති, බණ ඇසීමේ ආසාව. දෙවනි කාරණේ සෝතං ඕදහති, හොඳට කන් යොමු කරගෙන බණහන්න දක්ෂ වෙන්නට ඕනේ. විශේෂයෙන්ම බොහෝ දෙනෙකුට හිත විසිරෙනවා, හිත අරමුණු ඔස්සේ දුවනවා. හොඳට අවධානයෙන් කන් යොමු කරගෙන බණ ඇහුවත් බොහෝ වෙලාවට වෙන වෙන අරමුණු බණහන වෙලාව හිතට ගලාගෙනෙනවා. අද අපි මේ ධර්ම දේශනාව තුළ ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ කොහොමද හිත පිහිටවාගෙන එක අරමුණක් තුළ බණක් අහන්නේ. බණ විතරක් නෙමේ, ඉගෙන ගන්න දරුවන්ට යම් අරමුණක් තුළ එකෙල්ලේ අවධානය යොමු කරගෙන කොහොමද කෙනෙක් තමන්ගේ ඒකාග්‍රතාවය ඇති කරගන්න, විශේෂයෙන් මතක ශක්තිය දියුණු කරගන්නේ කොහොමද? බොහෝ දෙනෙකුට අමතක වෙන්නේ ඇයි? ඒ අමතකවීම් නැති කරගන්නේ කොහොමද? හොඳ කල්පනා ශක්තියක්, හොඳ සිහිනුවනක්, හොඳ මතක ශක්තියක් ධර්මය තුළින් ඇති කරගන්න අපි මොනවද කළ යුතු උපක්‍රම, ධර්මානුකූල උපදෙස් මොනවද? අද මේ ධර්ම දේශනාව තුළ අපි එවැනි පරාසයක් තුළ ඔබේ ජීවිතයට වැදගත්ම කරුණු කීපයක් එකතු කරන්න කල්පනා කරන. ඒ නිසා පිංගතුනි, බණ අහද්දීත් පළවෙනිම දේ තමයි බණ ඇසීමේ ආසාව. ඔබ මේ කාරණා ටිකම නිකං හිතන්නකු අධ්‍යාපනය පැත්තේ ඉගෙන ගන්න දරුවෙකුටත් ඉගෙන ගන්න ආසාවක් තියෙන්න ඕන. ඕනම දෙයක් එහෙමයි. ඔබ යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කරත්, ඔබ යම් රස්සාාවක් කරත්, ඔබ එක්කො යම් කිසි අපි හිතම ගෙදර වගාවක් කරා කියලා ඔබට ආසාවක් තියෙන්න ඕනේ. ඒ ආසාාවෙන් තමයි යා ඒ දේ පටන් ගන්න. මල් ගහක් හිටෙව්වත් ආසාාවක් තියෙනවා. දවසින් දවස බලනවා ඒ කොලේ නැහැටි, අතු දළු රිකිලි හටගන්න හැටි, මලක් කෙනකොට පුදුම සතුටක් මේ මං හිටවපු මල් ගහේ පල දරනවා කියලා. පුංචි වගාවක් කරත් සාමාන්‍යයෙන් කඩෙන් ගෙනහල කනව බොනවා වගේ නෙමෙයි. තමන්ගේ වත්තේ තමන් හදලා, තමන් වතුර ටික දාලා, තමන්ගේ වත්තේ තමන්ගේ ගහකින් ගෙඩියක් කඩාගත්තට පස්සේ ඒක හරි අගෙයි. ඒක හරි වටිනවා. මේ අපේ ගෙදර අපේ ගහේ මේ අපි හදපු ගහ, මේ මං හදපු පැලේ මේ අස්වැන්න. එතකොට ඒ වගේ යමක් කරන්න ලොකු ආසාාවක් තියෙන්න්නට ඕන. ඉගෙන ගන්න ගියත් අධ්‍යාපනය තුළ ලොකු ආසාාවක් තියෙන්න්නට ඕන. ඒ ආසාාව තුළ තමයියා එතනින් එහාට දියුණුව කරයන්නේ. ඒ නිසා බණහන කෙනාටත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා අප්‍රමාණ ආසාාවකින් බණහන්නට ඕනේ. සුස්සූසති. දෙවනි කාරණේ සෝතං ඕදහති, හොඳට කන් යොමු කරගෙන බණහන්න. ඉගෙන ගන්න දරුවෙකුත්තේ වගේ. ඔබ යම් කිසි අධ්‍යාපනයක් ලබනවනං, යම් පන්තියකට යනවද, ඉස්කෝල යනවද, විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවද, එහෙම නැත්නම් වෙනත් පාඨමාලාවක් මොනවහරි දෙයක් ඔබ හදාරනවද, ඔබ ඒ ඔස්සේ කන් යොමු කරගෙන හොඳ අවධානයෙන් ඒ කියල දෙන දේ ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ වෙලාවෙ ඔබ වෙන වෙන වැඩ කර හිටියෝ සමහර වෙලාවට වෙන කල්පනාවක ඉන්නවා.
එක්ක ඔබ ඉගෙන ගන්න වෙලාවට ෆෝන් එකකට ඇනෑනා ඉන්නවා. එක්ක ඒ වෙලාවට වෙන අන්තර්ජාලය සැරිසරනවා. එක්ක වෙන අවධානයක සමහරලාවට කෙනෙක් හිතන්න පුළුවන් ටීචර් දැක්කෙත් නෑ, කවුරුත් දැක්කේ නෑ, මං කෙනෙක් එක කතා නිකන් සමහරු මේ හොර වැඩක් කරලා කපටි වැඩක් කරලා මහා වීර ක්‍රියාවක් වගේ හිතන අය ඉන්නවා. හැබැයි ඒකෙන් පරදින්නේ ඔබමයි. ඒ නිසා ඔබ යමක් ඉගෙන ගන්නවද, යම් අධ්‍යාපනයක් ලබනවාද, ඔබට පුළුවන් වෙන්නට ඕනෑ ඒ ඔස්සේම කන් යොමු කරගෙන ඒ මොහොතේ ඒ කියලා දෙන දේ ග්‍රහණය කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ බණහද්දිත් පෙන්නවා සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන මුළු දේශනාවෙම හිත පිහිටවාගෙන බණහන්න දක්ෂවෙන්. තුන්වෙනි කාරණේ අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. හිතේ අධිෂ්ඨානයක් තියෙන්නට ඕන. ඒක ඊටාම වැදගත්. යමක් ඉගෙන ගනිද්දී, යමක් ග්‍රහණය කර ගනිද්දී දැඩි අධිෂ්ඨානයක් තියෙන්න ඕන. මං කොහොම හරි මේ දේ කරගන්න. බණහන කොටත් එහෙමයි. බුදුහාඳුරෝ පෙන්නවා මං කොහොම හරි ධර්මය අවබෝධ කරගන්න. මං කොහොම හරි සංසාර දුකෙන් මිදෙනවා. මං කොහොම හරි සතර අපායෙන් මිදෙනවා. මං මගේ ජීවිතයට මේ ධර්මය එකතු කරගන්නවා කියලා දැඩි අධිෂ්ඨානයකින් බණහන්න ඕනේ. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. හිත පිහිටවාගෙන දැඩි අධිෂ්ඨානය. ඉගෙන ගන්න දරුවෙකුටත් ඒ වගේමයි. ඔබ ඉගෙන ගන්න යම් ඉලක්කයක් තුළ ඔබට තියෙන්න ඕනෑ මං ඉහලින්ම විභාගෙ පාස් වෙනවා. සමහරුන්ට පුංචි කාලේ ඉඳන් ඉලක්කයක් තියෙනවා මං වෛද්‍යවරයෙක් වෙනවා. මං අනාගතේ ගුරුවරයෙක් වෙනවා. මං අනාගතේ විද්‍යාඥයෙක් වෙනවා. මං අනාගතේ ඉංජිනේරුවෙක් වෙනවා. බොහෝ දෙනෙකුට සමහරුන්ට පුංචි කාලේ ඉඳන් ඉලක්කයක් තියෙනවා. සමහරුන්ට ටිකක් ඉගෙනගෙන ඉස්සරහට යනකොට විභාග පාස් වෙනකොට ඉලක්කයක් එනවා. එතකොට ඒ ඉලක්කයේ තුල යන්න නම් අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානයෙන් තමයි මං කොහොම හරි මේ දේ කරගන්න. මං කොහොම හරි මගේ ඉලක්කයට යනවා. අන්න ඒ කෙනාට දැඩි අධිෂ්ඨානය. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. හිත දැඩිව පිහිටවාගත්ත දැඩි අධිෂ්ඨානයක් අවශ්‍යයි. හැම දෙයක් මෙහෙමයි. මේ ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු දිහා බලන්න. ඕනෙම කෙනෙක් විශාල කැපකිරීමක් කරලා දැඩි අධිෂ්ඨානය. විද්‍යාඥයෙක් වේවා, යමක් සොයාගන්න විද්‍යාඥයෙක්, යම් කිසි දියුණුව කරා ගිය ලෝකේ ශ්‍රේෂ්ඨ චරිත ඔක්කොම අධ්‍යයනය කරලා බලන්න. හැම ශ්‍රේෂ්ඨයක්ම ආගමික පැත්තෙන් විතරක් නෙමෙයි. ඔබ හැම පැත්තකින්ම බලන්න. විද්‍යාත්මක පැත්තෙන් ගත්තත්, සමාජයේ සමහර වෙලාවට කෘෂිකර්මයේ පැත්තෙන් ගත්තත්, අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තත්, නව සොයා ගැනීම පැත්තෙන් ගත්තත්, හැම පැත්තකින්ම යම් අධිෂ්ඨානයක් තුළ කැපවීම. කොහොම හරි මම මගේ ඉලක්කෙ කරා යනවා කියන අධිෂ්ඨානය ඊටාම වැදගත්. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නවා බණ අහද්දිත් බණහන කෙනෙකුට මේ ධර්මයේ පිහිටන්න නම් හතරවෙනි කාරණේ අත්ථං ගන්හාති. එහි අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕන. බලන්න කොච්චර වැදගත්ද කියලා මේ දේශනා. අර්ථ ග්‍රහණය කරගන්න. ඒ කියන්නේ දැන් අපි බණක්, දැන් අපි ධර්මයේ පැත්තෙන් ගමු. ඔබ දේශනාවක් අහනකොට ඔබට මුළු දේශනාවම මතක තියාගන්න බෑ. අපි ගම් පැයක දේශනාවක් කොච්චර වචන ප්‍රමාණයක්ද? ඒ දේශනාවේ ඔක්කොම වචනෙන් වචන මුළු දේශනාවම කටපාඩම් හිටිනවා නම් මේ බුද්ධ ශාසනයේ ඉතිහාසෙම අපි අහලා තියෙන එකම එක්කෙනයි. ඒ තමයි ආනන්ද හාමුදුරුවෝ. සසරේ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාගෙන ආවා. මතක ශක්තියෙන් අග්‍රයි. සිහිනුවණෙන් අග්‍රයි. යමක් ක්ෂණයෙන් වටහා ගැනීමෙන් අග්‍රයි. ආනන්ද හාමුදුරන්ට අග්‍රස්ථාන කීපයක් තිබුණා. සතිමන්තානං, දුතිමන්තානං, යමක් ක්ෂණයෙන් වටහා ගැනීමෙන් අග්‍රයි. යමක් කියපු ගමන් වැටහෙනවා. ක්ෂණයෙන් වැටහෙනවා. සිහිනුවණින් අග්‍රයි. හොඳ සිහියක් තියෙනවා. මතක ශක්තියෙන්, ධාරණ ශක්තියෙන් අග්‍රයි. යමක් ඇහුවට පස්සේ එක වතාවයි ඒත් සියල්ල ආපහු මුල ඉඳන් අගටම මතක හිටිනවා. ඒ තමයි ආනන්ද හාමුදුරන්ගේ මතක ශක්තිය. ඒ නිසා බුදුහාමුදුරන්ගේ දේශනා 84000ක මුළු ධර්මස්කන්ධයම කටපාඩමින් දරාගෙන ඒ සියල්ල මතකෙන් අරගෙන ආවේ ආනන්ද හාමුදුරුවෝ. ඒ උන්වහන්සේගේ සසර පිනට ඒ මතකයේ හැමෝටම පිහිටන්නේ නැහැ. හැබැයි අපි යමක් ඇහුවට පස්සේ මුළු දේශනාව ඔක්කොම මතක නැති වුණත් අද මොකක්ද අපි අහුවේ? මොකක්ද ඉගෙන ගත්තේ? මොකක්ද මේ දේශනාවේ හරය? මොකක්ද මේ දේශනාවේ අර්ථය? අර්ථයේ සාරාංශයක් ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕනේ. ඒකට කියනවා අත්ථං ගන්හාති. අර්ථය ග්‍රහණය කරගන්න.
බුදුරජාණන් වහන්සේ වදාළ බණක් අහනකොටත් ඒ දේශනාවේ අර්ථය හරය සාරාංශය මතක හිටින්න ඕන එක ග්‍රහණය කරගන්න. මෙන්න මේකයි අද දේශනාව ඇහුවේ. දැන් බලන්න ඉගෙන ගන්න දරුවෙකුට ඔබ අධ්‍යාපනය ලබනවනං ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගන්නවන යම් පන්තියකට යනවා එක්ක පොතක් කියවල යමක් ඉගෙන ගන්නවා. ඒ මුළු පොතේ පළවෙනි අකුරේ දම්ම අවසන් අකුර දක්වා මතක හිටින්නේ. හැබැයි යම් විෂයක් ගැන මොකක්ද මේක හරය මේ උගන්නපු දේ මොකක්ද මේක න්‍යාය සාරාංශය ඒක ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕන. අත්තන් ගන්හාති අර්ථය ග්‍රහණය කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා වැදගත්ම දේ තමයි බණහද්දී අනත්තන් රිංචති. ඔන්න ඊළඟ කාරණය තමයි අනත්තන් රිංචති අනවශ්‍ය දේවල් බැහැර කරන්න. බාහිර දේවල් බැහැර කරන්න. දැන් හිතන්න අපි සාමාන්‍ය ඉගෙන ගන්නකොට හිතන්. ඒ නිසා තමයි සමහර පාසැල්ලෝට එනකොට දුරකථන ගේන්න එපා කියනවා. අපි දන්නවා මනස දැම් පුරුදු වෙලා තියෙන්නේ. අද වර්තමානය බොහෝ දෙනෙකුට මේ මතක ශක්තිය නැතිවෙන්න. යම් අරමුණක් තුළ හිත අරගෙන යන්න බැරිවෙන්න ඉගෙන ගන්න දරුවන්ටත් ඉගෙන ගන්න ලොකුම බාධාව තමයි ජංගම දුරකථන. මේකට ඇබ්බැහි වෙනවා සමහරු නිකාර කුඩු ගැහුවගේ මත් පැන් මද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච කෙනාට ඒ කුඩු නැතුව බෑ සමහරුන්ට එක්ක ඇඟ වෙවුලන. ඒ වගේ මත් පැන්නොලට පුරුදු වෙච්චායට ඒකෙන් ගැලවෙන්න ගියහම පුළුවන් හැබැයි ටිකක් අමාරුයි. අර ඇබ්බැහිවීම පුරුදුවීම නැඹුරුවීමෙන් ආපහු ගැලවෙන්න අමාරු. ඒ වගේ සමහරයට දුරකතනේ අපි නිකන් සාමාන්‍යනික ඔබ අවංකව හිතන් දැම් මේ කොරෝණ වසංගතයත් එක්ක ලෝකයේ පුරාම ගුවන් ගමන් අතර වුණ. ඊළඟට පැය ගණන් සමහර ලෝකෙ දැන් දවස් ගණන් ගත්තොත් ඇදිර නීතිය දාල අපේ රට එකත්තු මාස දෙකහම ආරක් පමණ. මිනිස්සු ඇදිර නීතිය දාලා කවදාවත් හිතපු නැති විදිහට ගෙවල්ලොල කොටු වෙලා කොහෙවත් යන්න බැරුව මිනිස්සු හිර වුණ. ඒ සියල්ලත් දරාගෙන මිනිස්සු හිටිය. හැබැයි ඔබ හිතන්න බැරි වෙලාවත් ඔය කාලය තුළ ලෝකෙම අන්තර්ජාල නැති වුණාන සමහට ලයිට් කැපුවට පස්සෙත් ඒත් පහනක් හරි පත්තු කරගෙන ගෙදර ලාම්පුවක් හරි දල්ලොගෙන මිනිස්සු ඉන්න ඒකත් ඉවසන්න පුළුවන්. ඊළඟට වතුර කැපුවොත් කොහොම හරි වතුර ටිකක් හොයාගනි ගෙදර දවසත් දෙකක් යනකම් කොහෙන් හරි වතුර ටිකක් හොයාගන්න. අද සමහරු දුරකථනවලට ඇබ්බැහි වෙලා තියෙන ආකාරයට දවසක් දෙකක් තුනක් ලෝකෙ අන්තර්ජාල නැතිවුණොත්. ලෝකයේම අන්තර්ජාලය සේවාවල් බැරිවෙලාවත් මාසෙකට විතර නැතිවුණොත් විශාල පිරිසක් සමහරු පිස්සු හැදෙන. බොහෝ පිරිසක් සේදි විහානි කරගන්න පවා ඉඩ තියෙන. ඒ තරමට මේකට ඇබ්බැහි වෙලා තියෙන. ඒ නිසා ඉගෙන ගන්න දරුවෙකුටත් බොහෝ වෙලාවට ඒ නිසා තමයි පාසැල්වල පාසැලට ඇතුල් එද්දි දුරකථනගේන්න එපා කියලා අපි දන්න බොහෝ පාසැල්වලට ගේන්න දෙන්න. ඊළඟට උගන්නන වෙලාවට එක්කෝ සාමාන්‍යයෙන් පෞද්ගලික දැන් විශ්වවිද්‍යාල පෞද්ගලික පාසැල්වල ඒවැ ලොකු නීතිරීති දාන්න හැබැයි ගුරුවරු කියන උගන්නන වෙලාවට ඉගෙන ගන්න වෙලාවටවත් ඔය පෝර්ණ එක පොඩ්ඩන් නිස්සද්ද කලා නිහඬ කළ එක පැත්තක තියාගෙන අහගන්න අවධානෙන් ඉන්න. එතකොට ඒ වගේ අපි බාහිර දේවල් බැහැර කරන්නට ඕන. අනත්තන් රිංචති. ඊළඟට දැන් හිතන්න දැන් සමහරලාවට අපේ හිත දැන් සමහරු කියනවා අපිට අපි දැන් පාසැල් දරුව ගැන ගත්ත හම සමහරය ඒ වැරදි පුරුදු තියනවා. එක්කො සින්දුවක් දාගෙන පාඩන් කරන. කෙනෙකුට හිතෙන්ට පුළ ඒක යාට පුරුදුයි කියලා හැබැයි මතක තියාගන්න ඒක වැරදි අදහසා. එතකොට ඔබට අර අවධානයේ වෙනත් පැත්තකත් එක්කේ අවධානය තියෙන් කෙනෙක් කියන්න පුළන් නෑ මට ඒ ක්‍රමේ හොඳයි කියලා. හැබැයි ඔබට ඊට වඩා ඔබ පුරුදු නොත් ඔබේ තියෙන දැනුම මතක ශක්තිය දියුණුව සියගුණයකින් වැඩි කරගන්න පුළුවන්. ඔබ හිත එක කරගෙන ඔබ ඉගෙන ගන්න දේට පමණක් හිතියොමු කරන්න පුරුදුණු. එනිසා පිංහතුනි මෙන්න මේ කරුණු ටික ඔබ ඉගෙන ගන්න දරුවෙක් නම් ඔබ යම් අධ්‍යාපනයක් ලබනවනම් එක්ක යම් විෂයක් තුළ පර්යේෂණ කරන කෙනෙක් නම් යම් නිහඬව යම් අධ්‍යයනයක් කරන කෙනෙක් නම් ඔබට ඉතාම වැදගත්වෙනවා බණහන කෙනාටත් එහෙමයි. දැම් බලන්න මේ කාරණාටික අප්‍රමාණ ආසාාවකින් බණක් අහනවනං බණහන්න සූදානං වෙන්නට ඕන. මුළු ඒ දේශනාව පුරාම අවධානෙන් හිත පිහිටවාගෙන බණහන්නට ඕන. මං මේ දේශනාවේ සඳහන් සියල්ල අවබෝධ කරගන්නවා වටහාගන්නවා කියලා දැඩි අධිෂ්ඨානයෙන් හිත පිහිටවන්නට ඕන. ඒ දේශනාවේ හරය සාරාංශය අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕන.
බාහිර දේවල් සියල්ල හිතෙන් බැහැර කරන්න දක්ෂ වෙන්නට ඕනෑ ඒ වෙලාවට. ඔන්න ඔය කාරණා පහ බණහන කෙනෙකුට වගේම ඉගෙන ගන්න දරුවන්ට යම් අධ්‍යාපනයක් ලබන කෙනෙකුට හැමෝටම ජීවිතයේ ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා පිංගතුනේ අද අපි මේ දේශනාව තුළ විශේෂයෙන් අපි ඉලක්ක කරන්නේ ඉගෙන ගන්න දරුවන් අධ්‍යාපනය ලබනයි විශ්වවිද්‍යාල මට්ටමින් වේවා පාසැල් මට්ටමින් වේවා එක්කෝ මැදිවයසේ ඉගෙන ගන්න වයසක් නෑ. කෙනෙගේ ජීවිතයේ වයසට ගියත් සමහරු ඉගෙන ගන්න. අපි දන්න අපි දවසින් දවස අධ්‍යාපනයෙන් අපේ ජීවිතේ අපි දවසින් දවස අලුත් දෙයක් ඉගෙන ගන්න. ජීවිතය අලුත් වෙනවා. මේ තියෙන හැම දෙයක් ගැනම මුළු ජීවිත කාලෙම කෙනෙක්කුට ඉගෙන ගත්තත් ඉගෙනගෙන අවසන් කරන්න බැරි දේවල් කොච්චර තියෙනවත්. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතය තුළ බොහෝ වෙලාවට මේ මතකය කියන එක. අපි දන්නා වර්තමානය බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් අනේ මේ ඇහුවට මේ අමතකයි කියන. සමහරුන්ට මේ ද කාලයක් තියෙනවා ඔබ හොඳට බලන සමහරුන්ට අපි මේ එකින් එක තේරුම් කරලා විග්‍රහ කරගමු. සමහරයි ඉන්නවා තරුණ කාලෙ ඔන්න හොඳට ඉගෙන ගන්න. හොඳට විභාග පාස් වෙනවා. මැදි වයසට යනකොට ජීවිතය හොඳට සැලසුම් කළ හොඳට දියුණු වෙනවා ව්‍යාපාර කරනවා හරි හම්බ කරනවා තමන්ගේ පවුල් ජීවිත හොඳට සැලසුම් කරගෙන ජීවිතය හොඳට කරගෙන යනවා. වයසට යන්න අර හැකියාවන් දුරුවල වෙනවා. මතකය අඩුවෙනවා. කල්පනා ශක්තිය අඩුවෙනවා. ඊට පස්ස ඒ අයම කියනවා දැන් ඉතින් ඉස්සර වගේ අපිට මතක හිටින් නෑනේ. මේ ඇහුවට දැම් මතක නෑ කියන මේ කියපුදේ මේ මතක නැතිවෙන. ඒ එක පැත්තක්. වයසට යන්න කල්පනාව අඩුවීම ඒ එක පැත්තක්. අපි ඒකටත් හේතුව බලමු. ඊළඟට සමහරයි ඉන්නවා පුළුවන් කාලේ දියුණු කරන්න පුළුවන් හිතක් තියෙද්දි. තරුණ වයසේ සමහරුන්ට මතක ශක්තිය බොහෝ වෙලාවට අහන දේ උගන්නන දේ තුළ හිත පිහිටන්න දැන් පොතක් කියව්වත් ඒ පොත පිටු ගානක්කත් කියෝගන්න අමාරුයි. එක පිටුව දිහා බලාගෙන පැය ගනම් බලාගෙන ඉන්නවා. හිත තියෙන වෙන මනෝලෝකවල සාමාන්‍යින් සාමාන්‍ය විවහාරයට අපි කියනවා යාම මනෝලෝක සිහින ලෝකෙක ඉන්නවා කියෙන්. ඒගැන අර පොත දිහා බලාගෙන ප්‍රපංච ගොඩ නගනවා. ඒකට ධර්මී තියෙන වචනය තමයි ප්‍රපංච. හිතෙන් සිහින මවනෝ. ඒකත් මේ කෙලෙස්වල ලක්ෂණයක් මේක තේරුම් ගන්නට ඕන. අපේ හිත කැමති කාමච්ඡන්ද අරමුණුස්සේ දුවන්. එක්කො ව්‍යාපාදී. එක්කො නිදිමත අලසකම. එක්කො හිතේ විසිරීම පසු තැවීම. එක්කො සැකේ ඕ තම හිතේ තියෙන් වෙන දෙයක් නෙමේ. මෙන්න මේ පහට ධර්මී කියන්නේ පංච නීවරණ කියලා. කෙනෙකුගේ හිතේ මතක ශක්තිය නැති කරන ප්‍රධානම කාරණා පහ තමයොය. කැමති ප්‍රියමනාප පංචකාම අරමුණෝස්සේ හිත දුවන. දැන් අපි මේක විග්‍රහ කරගන්නකොට ඔබට හොඳට තේරෙයි බලන්න සමහර වෙලාවට ඔබේ මධ්‍යකින් හිතන්. සමහරු පොත දිහා බලාගෙන පාඩන් කරනවා කියලා පොත දිහා බලාගෙන හිතෙන් ඔන්න ගෙවල් හදනවා. දැන් පොත දිහා බලාගෙන පාඩන් කරන්න පටන්ගද මොකක් හරි අප හිත වෙන විෂයක් කියලා. ඒ පොත කියෝගෙන ටික වෙලාවක් චේදයක් විතර කියෝගෙන යනකොට ඔන්න හිතෙන් මැවිල පේනවා ඉඩමක් ගන්නවා. දැන් ඔන්න නැකත් බලනවා. දැන් අත්තිවාරං කපනවා. ඊළඟට ගල් බඳිනවා. දැන්ගේ ටික හදනවා. දැන් බිත්ති බැඳල දැන් වහලෙ හල ගෙට ගෙවිදින්න ඔන්න මෙන්න වෙනකොට එක පාට දැක් ආය හිතට එනවා මම මේ පාඩන් කරන්න නිකත්තේ මොනවදයි මම මේ කල්පනා කරන්න කියලා ආය හිතෙනවා. දැන් ඔන්න ආයි පිටුවක් හිතර බලාගෙන යනකොට ආයි තව තැනකින් මතක්කෙන දැන්ගේ හදලයිව දැන්ගේ නෙමේ වෙන දෙයක් මතක්කෙන වාහනයක් ගැන වාහනයක් ගන්න තියෙනවන අන්න අර වගේ වාහනයක් මට හොඳයි දැන් හිතෙන් මවාගන්නවා වාහනයක් දැන් වාහනයක් ගන්න ඒ වාහනි ගමන් යනවා විනෝද වෙනවා දැන් ඕව හිතෙන් මවාගන්න දැන් හිතේ සිහින දක් මේවතයි ප්‍රපංච කියන්නේ දැන් හිතේ ඒවත් තුළ සමහරලාට තනියෙන් හිනායන අර පොත දිහා බලාගෙන ඉන්නකොටම තනියෙන් හිනායන ඊට පස්ස එයා දකිනවා යා වාහන ඉලෝගෙන යනකොට යාගේ තරහකාරයෝ පාර ඉන්නවා උන්ටත් පේන්න වීදුරුව පාත් කරගෙන යනවා එතකොට මේ වගේ මේව තමයි ප්‍රපංච ඊට පස්සේ දැන් ඒ ලෝකෙක යනවා දැන් තරහකාරයෝ ඒක බලලා විඳවන හැටි ඊළඟට ප්‍රිය මනාපයට තමන් කැමති අය ඒව දැකලා සතුටු වෙන හැටි ඔබේ දියුණු දැන් හිතේ මවාගන්න මේවා සිහින මේ සිහින ලෝකවල මනසෙන් මේ ප්‍රපංච තුළ ජීවත්වෙන ඔබ දන්න ඇති වුණාට මේකට තමයි ධර්මය කියන්නේ කාමච්ඡන්දේ පංචකාම අරමුණු ඔස්සේ හිත දුවනවා දැන් බලන්න පාඩම් කරන කෙනෙකුට
දැන් සමහර වෙලාවට ආයි මතක් වෙනවා එතකොට අයියෝ මම මේ පාඩම් කරන්නනේ ගත්තේ මලවදේ එකේකව මතක් වෙනවා කියලා දැන් ඔන්න ආයෙමත් ලොකු අධිෂ්ඨානයක් ඇති කරගන්න මම කොහොම හරි දැන් අද දවසේ මේ ටික පාඩම් කරන්න ඕන කියලා දැන් ආයෙ කියෝගෙන යනවා. එහෙම කියෝගෙන යනකොට දැන් ආයෙ වෙන තැනකින් මතක් වෙන්නේ එකපාරට ස්විප් එකක් වැටෙනවා. දැන් ඔන්න ස්විප් එකක් වැටිලා. දැන් මේ සල්ලි වලට මොකද කරන්නේ? විශාල මුදලක් දැන් බැංකුවල දානවද ඩිපොසිට් කරන ඒවා ගෙදර ගෙනහල්ලා හංගලා තියෙන හැටි දියුණු වෙන හැටි දැන් ගෙවල් ගන්නවා ඉඩම් ගන්නවා රට සවාරි යනවා පිටරට ගිහිල්ලා දැන් විනෝද වෙලා දැන් ඔහොම විනෝද වෙලා ප්ලේන් එකේ එනකොට එකපාරට ආයි ඇහැරෙනවා මතක් වෙනවා අයියෝ මම මේ පාඩම් කරනවනේ මොනවද මට මේ මතක් වෙන්නේ ඕක තමයි හිතේ ස්වභාවය ඔබ හොඳට බලන්න මේ අත්දැකීම් ඔබට නැද්ද කියලා එහෙමනම් අපිට පේනවා අපිට ඉගෙන ගන්න කෙනෙකුට පාඩම් කරන කෙනෙකුට බාධා වෙන දේවල් තමයි පංච නීවරණ පිංගතුනේ අපේ බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් හිත ගැන අධ්‍යයනය කරපු කෙනෙක් නෑ. මේ හිත දියුණු කරන්න පුළුවන් ඉහලටම හිත දියුණු කරලා මේ හිතෙන් ලබන්න පුළුවන් උපරිම තත්ත්වයට හිත වඩාගත්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේ. මේ හිතේ හටගන්න හැම ක්ලේශ ධර්මයක්ම හැම අකුසලයක්ම හිතේ තියෙන හැම ශක්තියක්ම මොන විදිහටද මේ හිතේ ශක්තිය උපදවාගන්න මේ මනස දියුණු කරලා ඉරදි ප්‍රාතිහාර පාන මට්ටමට හිත වඩාගත් බුදු කෙනෙකුට පමණක් කළ හැකි පෙළහර පානු යමාමහ පෙළහර පාන නොපෙනී යනවා අහසින් යනවා පොළොවේ කිමිදිලා මතු වෙන තව තැනකින් ජලය මත ඇවිදිනවා මේ ප්‍රාතිහාර පාන්න හිත දියුණු කරලා වෙන මැජික් එහෙකින් නෙමෙයි දියුණු කරපු හිත කීකට කෙනවා ඉරදි පාද වඩනවා කියලා හිතක් දියුණු කරලා එවැනි මහා ප්‍රාතිහාර පවා පාන්න පුළුවන්කම තියෙන. එතකොට මේ හිතේ දියුණුවට බාධාවෙන කාරණා 4ක් බුදුරජාණන් 5ක් අපිට පෙන්නලා තියෙන. කාමච්ඡන්දය. දැන් ඔබ මේ එකින් එක හොඳට ධර්මානුකූලව තේරුම් ගන්න ඉස්සරලා. ඊට පස්සේ අපි ප්‍රායෝගිකව ගලපලා බලමු. කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන්නේ ප්‍රියමනාප කැමති ආස කරන අරමුණු ඔස්සේ හිත දුවනවා. අපේ ඇහෙන් දකින්න කැමති ප්‍රියමනාප රූප තියෙනවා අපි ආසා කරන දේවල් ඒවා ඔස්සේ හිත දුවනවා කනට ඇහෙන ශබ්ද මිහිරි හඬවල් කටහඬ සංගීත ආසා කරන දේවල් ඒවා ඔස්සේ හිත දුවනවා නාසයට දැනෙන සුවඳ ආසා කරන ඒ සුවඳ වර්ග ඒවා ඔස්සේ හිත දුවනවා දිවට දැනෙන රස කන්න කැමති කෑම බීම රසවත් ඒවා හිතෙන් මවාගෙන ඒවා ඔස්සේ හිත දුවනවා ඊළඟට කයට දැනෙන පහස විඳින්න කැමති පහස හිතේ මවාගෙන හිත ඒවා ඔස්සේ දුවන. මනසෙන් මේ පංචකාම අරමුණු අර රූප ශබ්ද ගන්ධ රස පහස කියන පංචකාමයන් ඔස්සේ හිත දුවනවා. ඒකට කෙන කාමච්ඡන්ද කාමච්ඡන්දය ඔස්සේ හිත දුවන. ඊළඟට තවත් පංච නීවරණ අතර තියෙන ව්‍යාපාදේ සමහර වෙලාවල්ලට කාමච්ඡන්දය බලව සමහර වෙලාවල්ලට ව්‍යාපාදය බලව දැන් බලන්න ඔබ පාඩම් කරන්න ගත්තාම ඉස්කෝලේ හරි ගිහිල්ලා ඔන්න ළමයි එක්ක ප්‍රශ්නයක් ඇති එක්ක ගුරුවරු ගහලා දනගස්සලා තියලා එක්ක ඉදා ළමයි ගහගත්ත දවසක් එක්ක ගෙදර ප්‍රශ්නයක් මොකක් හරි කෝලහලයක් හිත කේන්ති ගිය දවසක් එවැනි වෙලාවක දැන් පාඩම් කරන්න ගත්තාම මතක් වෙන්නේ අර ද්වේෂ සිතුවිලි ටික මම පෙරදුනා මට මුම් මෙහෙම කියව මට විහිළු කරා මාව පරාජය කරා දැන් අපිට සමහරලාවට යාට ප්‍රායෝගිකෝ ගිහිල්ලා ඒකට යමක් කරන්න පුළුවන්කමක් නෑ හැබැයි හිතෙන් මවාගන්නවා තමන්ගේ තරහකාරයාට අනතුරක් වෙන හැටි දැන් හිතෙන් ඇවිලා පේනවා මුට මෙහෙම වෙන්නෑනේ මට මෙහෙමවත් වෙනවන එහෙම හිතා හිතෙන් සිහින ලෝකයක් එක ප්‍රපංච මනසෙන් ප්‍රපංච ගොඩනග ඒ අරමුණු ඔස්සේ හිත දුවනවා පාඩම් කරන්න ගත්ත වෙලේ නම් තරහකාරය මතක්කෙන. තමන්ට වෙච්ච දේවල් දුක හිතෙන දේවල් ගැටිච්ච දේවල් අරමුණු ඒ ඔස්සේ හිත දුවනු. දැන් බලන්න මේ වනවිති කියලා භාවනා කරන කෙනෙකුටත් බාධාවල් ඉගෙන ගන්න කෙනෙකුටත් ඔය ටිකම තමයි. සුරූප වෙනස්. භාවනා කරන්න ගියත් ඇස් දෙක පියාගත්ත ගමන් හිත දුවන්න ඔය අරමුණු ඔස්සේමයි. පාඩම් කරන කෙනෙකුටත් පොත දිහා බලපු ගමන් ඉගෙන ගන්න කෙනෙකුටත් ඒක ඒවතයි මතක්කෙන්. එක්කො ගිහිල්ල යම් කිසි දේශනයක් අහන ඉස්කෝලේ ගුරුවරය අවගන්නනවා
අර බෝඩ් එකේ මොනවා ලියලා ඉගැන්නුවත් හිත දුවන්නේ පංච නීවරණ ඔස්සේ පේන්න වෙන දේවල්. හිත තියෙන වෙන කල්පනාවක. ඒ නිසා අපට බාධා කරන මතක ශක්තිය නැති කරන්න ඕවැ. දැන් පළවෙනි එක අපි ඉගෙන ගත්ත කාමච්ඡන්දේ. කැමති ප්‍රියමනාප අරමුණු ඔස්සේ අපේ හිත දුවනවා. දෙවැනි එක තමයි අපි අකමැති අප්‍රිය අමනාප තරහා දේශේ කේන්ති ඇතිවෙන අරමුණු හිතන මතක් වෙනවා. තුන්වෙනි එක තීන මිද්දේ. නිදි මත, අලසකම, කම්මැලි ගතිය, ඈනුම් යාම, බත් මත මේ ඔක්කොම තීන මිද්ද ලක්ෂණ. දැන් සමහර අය ඉන්නවා මුළු දවසම එක්කෝ හරි කියන්නේ හිතේ ප්‍රියතාවයක් නැහැ. ආසාවෙන් යමක් ඉගෙන ගන්න කෙනා හරි ආසයි ඉගෙන ගන්න. හැබැයි සමහරුන්ට ඒ ඉගෙන ගන්න ප්‍රියතාවයක් නැහැ. සමහරලාවට ගිහිල්ලා පන්ති ගිය වෙලේ ඉඳන් ගුරුවරයා උගන්වනකොට නිින්ද යනවා. බණක් අහන්න ගත්තත් එහෙමයි ආසාවක් නැත්නම් ඒ බණ අහනකොටම නිින්දට වැටෙනවා. භාවනා කරන්න ගිය ගමන් නිින්දට වැටෙනවා. නිදි මත, අලසකම. දැන් බලන්න හිත කැමති සමහරලාවට විනෝදෙට. යාළුවෙක් එක්ක විනෝද වෙන්න, විහිළු තහළු කරන්න. ඒ සාමාන්‍යයෙන් වැඩිහිටිය අයගේ ගත්තොත් ඔය ගෙවල් වල එහෙම කවුරු හරි කියන්නේ දේශපාලන කතා වලට කේලම් අහන්න, අනුන්ගේ කුණු ගොඩවල් හොයන්න. ඒවට ආස කෙනා නිදි මරාගෙන ඔබ ඔය මලගෙවල් වල දැකලා ඇති. මලගෙවල් වල සමහරු වෙලාව යනවා උදේ එළිය වැටෙනවා තේරෙන්නේ නැහැ. දේශපාලන කතා පටන් ගන්නවා, යාට බනිනවා, මෙයාට බනිනවා. එතන සමහරලාවට එක එක්කෙනා රණ්ඩුත් වෙනවා. අරයාගේ මෙයාගේ අඩුපාඩු කියනවා. වෙලාව යනවා දැනෙන්නේ. හැබැයි බණක් අහන්න පුළුවන්ද? බණ අහනකොට නිින්ද යනවා. භාවනා කරන්න පටන් ගත්ත ගමන් නිින්ද යනවා. එහෙමනම් අපිට පේනවා හිත කැමති අර කෙලෙස් අරමුණට. ඒ හිත කැමති කෙලෙස් සහිත අරමුණ ඔස්සේ එළි වෙනකන් ඉන්න පුළුවන් නිදිමතක් නැහැ. කම්මැලිකමකුත් නැහැ. හැබැයි භාවනා කරන්න, බණක් අහන්න, ඉගෙන ගන්න ඒකට හිත කැමති නැති නිසා ඒක අකමැත්තෙන් බොහෝ දෙනෙක් ඉගෙන ගන්න යන්නේ අකමැත්තෙන්. එක්කෝ දෙමව්පියෝ බනින නිසා. දම් බනිනවා ඉගෙන ගනින් අනාගතයක් නැති වෙයි. විභාගේ පාස් වෙනවා. එතකොට මේ දෙමව්පියෝ බනිනවා, සැරදානවා. ඇපෙන් බේරෙන්න වගේ සමහරු යන්නේ. අන්න ඒ වෙලාවට නිදි මත, අලසකම, කම්මැලි ගතිය, ඈනුම් යාම, බත් මත අද බෑ කියලා හිතෙනවා, හිට කරනවා කියනවා. ඇයි තමන් තුල නෑ අර ආසාව. තමන් තුල නෑ ඒ උත්තේජනයක්. මං කොහොම හරි මේ දේ කරගන්නවා කියලා ආසාවෙන් යොමු වෙන කෙනා ලොකු ආසාවෙන් ප්‍රබෝධමත් මනසකින් ඒක ඉගෙන ගන්න. ඊළඟ එක පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නවා උද්දච්ච කුක්කුච්ච. ඔන්න උද්දච්ච කියන්නේ හිත විසිරෙනවා. කුක්කුච්ච කියන්නේ පසුතැවෙනවා. මේ දෙකම එකට බැඳිලා තියෙන. හිතේ විසිරීමත් එක්කම පසුතැවීම් ඇති වෙනවා. දැන් බලන්න ඔය පාඩම් කරන්න යන කෙනෙකුට මේක භාවනාව පැත්තෙන් විස්තර කරාට හැම දෙයකටම අදාළයි. එතකොට දැන් අපිට පේනවා කෙනෙක් පාඩම් කරනකොට, ඉගෙන ගන්නකොට හැම වෙලාවෙම හිත විසිරෙනවා. එක එක දේවල් මතක් වෙනවා. ඒ මතක් වෙනකොට සමහරු පසුතැවෙනවා. අයියෝ මට මේක කරගන්න බෑනේ. හරි වදයක්, සමහර විට මල වදේ. එක එක ඒවා මතක් කියනවා, වැඩකට නැතිව මතක් කියනවා. මට පාඩම් කරද්දී නොයේක් දේවල් හිතට ගලාගෙන එනවා. මේක මගේ කරුමයක් කියලා අන්න දැන් තමන්ට බනිනවා. තම කෙනෙකුට හිතෙනවා මේ කවුරුත් මොනවත් කරාද දන්නේ නැහැ. හුනියම් කරලත් දන්නේ. එක්කෝ තරහකාරයෙක් මට මොනවා හරි කරාද දන්නේ. එතකොට ඒවටත් වැටෙනවා, සැකයටත් යනවා දැන්. තමන් ගැන පසුතැවෙන මේක මගේ කරුමේ මට මොකුත් කරගන්න බෑනේ. මට මේ උගන ගන්න දෙයක්වත් උගන්වන දෙයක්වත් මතක හිටින්නේ නැහැ. එහෙම කිය දැන් පසුතැවෙනවා. හිත විසිරෙන්න පසුතැවීම. භාවනා කරන්න ගියත් ওই ටිකම තමයි. ඇස් පියාගෙන භාවනා අරමුණ මෙනෙහි කරනකොට ඔන්න හිත දුවනවා පංචකාම අරමුණු ඔස්සේ. එක්ක තරහකාරයෝ හිතට මතක් වෙනවා. නිදිමත, අලසකම, කම්මැලි ගතිය එනවා. එක්ක හිත විසිරෙනකොට මට මේක කරගන්න බෑනේ. අයියෝ මගේ හිත එකඟ වෙන්නේ නැහැ. මට මේ එක එක ඒවා මතක් වෙනවා කියලා තමන් ගැන පසුතැවෙනවා. ඊළඟ පස්වෙනි එක බුදුහාඳුරෝ පෙන්නවා තීන මිද්ද. මේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. ඒ සැක ඇති වෙනවා. තුනුරුවන් ගැන සැකයි. දැන් භාවනා කරන කෙනෙකුට බුදුහාඳුරෝ ගැන සැක ඇති වෙනවා. ධර්මයේ ගැන, සංඝයා ගැන, අතීතය ගැන, අනාගතය ගැන, බුද්ධ ආදී අටතැන් ගැන සැකී කියන. දැන් තමන්ගේ හිත විසිරෙනකොට, තමන්ට කරගන්න බැරි වෙනකොට
ඒක තමන්ගේ දුර්වලතාවයක් හැටියටත් දකිනවා. ඒක ධර්මයට ගල සමහරලාට හිතන මේ ධර්මයේ වැරදිද දන්නේ මොකක් හරි වෙලා දන්නේ රටේ නැති සැක සංකා උපදිනවා. ඉගෙන ගන්න දරුවෙකුටත් සාමාන්‍ය ලෝකෙ නොයෙක් සැක සංකා ඇති. තමන්ට මේ දේ කරගන්න බැරි වෙනකොට දැන් පාඩම් කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් නිදි කිරා වැටෙනවා. ඉගෙන ගන්න දෙයට හිත යන්නෙම නැත්නම් හිත විසිරෙනවා නම් කොච්චර ඇහුවත් උගන්නන දේ මතක නැත්නම් සමහරලාවට එයා වෙන වෙන මිත්‍යා දෘෂ්ටික පැත්තට යනවා. මේ කේන්දරේවත් බලවන්න ඕනේ අපල කාලයක්. සමහරලාවට හිතනවා කවුරුත් හුනියමක් කරත් දන්නේ අපේ ළමයි ඒ කරුණ තරහයි. දැන් ඔන්න කාගේ හරි පිටින් තියෙනවා. ඒ හරුන් අපේ ළමයින්ට ඊරිසියයි. අපි ඒ හොඳට ඉගෙන ගන්නවා කියලා ඊරිසියයි. ඔවුන් දේවාල ගානෙමයි ඉන්නේ. අපේ දරුවන්ට මොනවා හරි හුනියම්වත් කරලත් දන්නේ. ඔන්න දැන් දෙමව්පියෝ ඒවා හිතලා ළමයින් කොළුවට ඒවා දානවා. එතකොට ඒ වගේ සමහර අය නොයෙක් විදිහට මේ වගේ දෘෂ්ටිගත වෙනවා ඊට පස්සේ. දැන් බලන්න මොකක්ද හේතු අවසානය ගත්තොත් පංච නීවරණ. කාමච්ඡන්දේ, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඔය පහ තමයි තියෙන්නේ. ඔය පහ තමයි භාවනා කරන කෙනෙකුට භාවනාවට බාධා වෙන කරුණු පහ. ඉගෙන ගන්න ගියත් ඉගෙන ගන්න කෙනෙකුට බාධා වෙන්නෙත් ඔය කරුණු පහමයි. පාඩම් කරන කෙනෙකුට අවධානය තියාගෙන පාඩම් කරගන්න බාධා වෙන්නෙත් ඔය පහමයි. වෙනත් මොනවා හරි දෙයක් කරන්න ගියත් ඒ දේ ගැන අවධානය පිහිටවාගෙන ඒ දේ කරගන්න බැරි ඔය පහ නිසාමයි. එහෙමනම් දැන් ඔබට තේරෙනවා, ඊටාම සරලව තේරෙනවා යම් කිසි කෙනෙක් භාවනාව දියුණු කරගත්තොත් ඔය පංච නීවරණ යටපත් කරගන්න පුළුවන් නම්, හිත කාමච්ඡන්දේ ඔස්සේ දුවන ගතිය නැති කරගන්න පුළුවන් නම්, හිතට තරහකාරයෝ මතක් කෙන එක නැති කරගන්න පුළුවන් නම්, නිදිමත අලසකම හිතට එන එක නැති කරගන්න පුළුවන් නම්, හිත විසිරෙන එකයි පසුතැවෙන ගතියයි නැති කරගන්න පුළුවන් නම්, සැක සංකා ඇති වෙන එක හිතේ නැති කරගන්න පුළුවන් නම්, අපිට යමක් ගැන අවධානය තියාගෙන ඉන්න පුළුවන් නම් එහෙනම් අපේ මතක රැඳෙනවානේ. අපිට හොඳට සිහිය පිහිටනවානේ. භාවනාවෙන් කරන්නේ ඒක. භාවනාවෙන් කරන්නේ යම් කුසල අරමුණක් තුල හිත පුරුදු කරනවා. එයා භාවනා කරනවා කියලා කියන්නේ අර පංච නීවරණ වලට හිත යන්න ඉඩ නොදී යම් කුසල අරමුණක් තුල හිත පුරුදු කරනවා. ආනාපාන සතිය වෙන්න පුළුවන්, මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. යම් කුසල අරමුණක් තුල හිත පුරුදු කරන. ඒ පුරුදු කරද්දි තරව තමයි බාධාව. ආනා හුස්ම රැල්ල දිහා හිත බලාගෙන භාවනා කරගෙන යනකොට ඔන්න ආය අර වගේ හිත දුවනවා. තරහකාරයෝ මතක් වෙනවා, ආසා කරන දේවල් මතක් වෙනවා. සමහරවිට භාවනා කරගෙන ඉන්නකොට තනියෙන් hina යනවා. ගෙවල් දොරවල් මතක් වෙනවා, සිහින මතක් වෙනවා, ප්‍රපංච ගොඩ නැගෙනවා. එතකොට භාවනාවෙන් සිහියෙන් ඉන්න කෙනා අඳුන ගන්නවා මම දැන් භාවනා කරන්නේ, මම මේවට හිත යන්න දෙන්නේ නැහැ කියලා ආයිමත් ගේනවා භාවනා අරමුණට හිත. ඔහොම කාලයක් පුරුදු කරගෙන යනකොට හිත දුවන ගතිය අඩු වෙනවා පංච නීවරණ ඔස්සේ. හිත භාවනා අරමුණේ එකඟ වෙනවා, දියුණු වෙනවා, වැඩෙනවා. එහෙම හිත භාවනාවක පුරුදු කරගත්ත කෙනාට ඉගෙන ගන්න දරුවෙකුට නම් ඉතාමත් පහසුයි අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න. මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුල 84000ක ධර්මස්කන්ධය රහතන් වහන්සේලා කටපාඩමින් දරාගෙන ඉදිරියට අරගෙන ආවේ. මේවා පොත්වල ලියාගෙන පොත් කරේ තියාගෙන ආවන් නෙමෙයි. 84000ක ධර්මස්කන්ධ මිහිඳු මහරහතන් වහන්සේ ආවේ පොත් ගොඩක් උස්සගෙන නෙමෙයි ලංකාවට. බුදුහාඳුරන්ගේ ක්‍රමේ තමයි සුතා හොඳට කන් යොමු කරගෙන අහන්න. දතා ඇසූ දේවල් ධාරණය කරගන්න. වචසා පරිචිතා ඒවා නිතර වචනින් පුරුදු කරන්න. මනසානුපෙක්කිතා නිතර නුවණින් විමසමින් මනසේ ධාරණය කරගත්ත දේ විමස බලන්න. එතකොට ධාරණ ශක්තියත් වැඩි, මතකෙත් පිහිටනවා. දිට්ඨියා සුප්පටි විද්‍යා, ඒක තමන්ගේ අවබෝධයක් බවටත් පත් වෙනවා. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමය. එදා 84000ක ධර්මස්කන්ධය භික්ෂුන් වහන්සේලා පරපුරෙන් පරපුරට ධර්ම සංගායනා කරමින් සජ්ජායනා කර කටපාඩමින් තමයි මේ ධර්මයේ ඉස්සරහට අරගෙන ගියේ. ඒ නිසා ඒ ධාරණ ශක්තිය ඇති වුණේ භාවනාවත් එක්ක. බලන්න ඒ තරම් විශාල ධර්මස්කන්ධයක් කටපාඩමින් දරාගෙන ආව කියන්නේ පරම්පරා ගණනාවක් ඉස්සරහට හිතා ගන්නවත් බෑ අද. මොකද අද සමහරලාට පොත නැති වුණොත් ඔක්කොම ඉවරයි. සමහරුන්ගේ ඔක්කොම තියෙන්නේ එක්ක ෆෝන් එකේ. ඒක නැති වුණොත් ඔක්කොම ඉවරයි.
ඒ නිසා මතක තියාගන්න මේ හිත අපිට ධාරණය කරගෙන මතක ශක්තිය හිතේ රඳව ගන්න පුළුවන්. ඒ මතකයට බාධාවෙන්නේ පංච නීවරණ. බොහොම ලස්සන දේශනාවක් තියෙනවා අනීවරණ සූත්‍රය. පංච නීවරණ ගැන වදාළ දේශනාව. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් අකුසල රාශියක් කියන. එහෙමනම් හිත කැමති ප්‍රියමනාප අරමුණු ඔස්සේ කාමච්ඡන්දය ඔස්සේ දුවනවා. තරහ ව්‍යාපාද අරමුණු ඔස්සේ දුවනවා. නිදිමත අලසකම ඔස්සේ දුවනවා. හිත විසිරෙනවා පසුතැවෙනවා සැකය ඔස්සේ දුවනවා නම් එතන අකුසල් ගොඩක් ඔස්සේ හිත දුවන්. පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් අකුසල රාශියක් කියන. අචක්කු කරන ඒ පංච නීවරණ නිසා දහම් ඇස නැති වෙලා යනවයාගේ. දහම් ඇස ධම්ම චක්කුව නැති කරලා දාන අචක්කු කරන. අඥ්ඥාන කරන එයා මෝඩෙක් බවට පත් කරන යාගේ නුවණැස නැති කරලා දාන. පඤ්ඥායි දුබ්බලී කරන එයාගේ ප්‍රඥාව දුබල භාවයට පත් වෙලා යනවා කියන. එයාගේ මතක ශක්තිය දුර්වල වෙලා යනවා කියන. දහම් මැස නැති වෙනවා. අවබෝධ හීන කරලා දාන. එතකොට මේ ඔක්කොම වෙන්නේ පංච නීවරණ නිසා. ඒමනම් අපිට තියෙන දැන් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්න ඉගෙන ගන්න දරුවෙකුට අනේ පාඩම් කරාට මතක හිටින්නේ. බණ ඇහුවට මේ මතක නෑ. දැන් ඉස්සර වගේ නෙමේ අමතක වෙනවා. මතක තියාගන්න බෑ. ඔන්න එහෙමනම් හේතු වෙන මොකුත් නෙමේ. හිත අරමුණු ඔස්සේ දුවනවා. දැන් අපි දුවනවා කියලා දැනගත්තට මේක දුවනවා කියලා නවත්තන්න බෑ. ඒක නවත්තන්න නම් ප්‍රායෝගිකව අපි භාවනාව තුළ හිතක් පුරුදු කරලා තියෙන්නවා. ඒ දුවන හිත දමනය කරගන්න තමයි භාවනා කරන්න. සමත භාවනාවල් වල යෙදෙන්නේ. විශේෂයෙන් මෛත්‍රී භාවනාව. අපි නිකන් සාමාන්‍යයෙන් ඔබට ඉගෙන ගන්න දරුවන්ට විශේෂයෙන් විභාගවලට සූදානම් වෙන අධ්‍යාපනය ලබන ජීවිතයේ ඉහළට යන දරුවන්ට දැන් සමහරු ඉන්න උපතින් ගෙනාපු හැකියාව. ඒ අය සමහරලාවට ජීවිතේ භාවනා කරලා නැහැ. හැබැයි ඒ අයට හොඳ මතක ශක්තියක් එක පාර කියවනම් මතකයි. ඒ සංසාර පුරුදු. සසර සමහරලාවට යා මේ ජීවිතේ වෙන මිත්‍යා දෘෂ්ටික ආගමක ඉපදිලා ඉන්න පුළුවන්. වෙන රටක ඉපදිලා ඉන්න පුළුවන්. එක්කෝ වෙන බුදු දහම ගැන තාම හිත පැහැදිලා නැති වෙන්න පුළුවන්. හැබැයි යා නොදන්නවා වුණාට පෙර සසරේ භාවනා කරලා හිත වඩලා හිත දියුණු කරපු සංසාර පින් තියන අය ඉන්න. ඒ වගේ දරුවෝ බලාගෙනන්න එක පාර අහපු ගමන් ඒ දේ මතකයි. සමහරයි ඉන්නවා ගුරුවරු උගන්නන දේවල් එක පාරයි. ඕනම ගානක් දීපුහම යාට හදන්න පුළුව. යම් පුංචි දෙයක් ඉගැන්නුව නං එයා ඒ ඔස්සේ ගැඹුරටම යන. ඒ සසර මතක ශක්තිය හිත දියුණු කරපු අයගේ සංසාර පුරුදු. ඔබ බලන්න බුද්ධ ශාසනය තුළ චුල්ල පන්තක හාමුදුරු සමහර අයගේ හැකියාවල් තියෙනවා ඒව පෙර අකුසලෙන් වැහිලා තියෙන්. ඒ අකුසලෙන් වැහිච්ච හිත ඒ අකුසල් යටපත් කරලා කුසල් බලවත් කරලා පින මතු කරන්න පුළුවන්. චුල්ල පන්තක හාමුදුරු බුද්ධ ශාසනය තුළ හිටපු ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේට හරි ආසාාවෙන් පැවිදි වුණේ නිවන් දකින්න හිතාගෙන පැවිදි වුණ. එක ගාථාවක්කත් පාඩන් හිටින් නෑ කියන. උන්වහන්සේ ගාථාදැන් ගාථාවක් කියලගත්තහම මේ ලොකූ දේශනාවක් නෙමේ. පද 4යි ගාථාවකටෙන්. ඔබ දන්නවා දේශනාවල තින ධම්ම පද ගාථා සහිත දේශනා. එතකොට ඒ වගේ දැන් පිරිත්වල ගත්තා සමහරේවා ගාථාවල් හැටියට තියෙන. ගාථා ගොඩක්. එතකොට මේ විදිහට ඒ ගාථාවක් පාඩම් කරන. පළවෙනි පදේ පාඩම් කරනවා කොහොම හරි කීප සැරයක් කියලා කියලා අපි කටපාඩම් කරගන්න එහෙමනේ. ඒක නැවත සජ්ජායනා කළ ඔන්න පාඩම් කරගන්න. ඊළඟට ඒක දැන් හරි වගේ තේරෙනවා. දැන් ඊළඟ ඡේදේ පාඩම් කරනවා. ඒක පාඩම් කරලා අනිත් එක මතක් කරනකොට ඒක මතක නෑ. දැන් කලින් කියපු එක මතක නෑ. පළවෙනි දෙක කොහොම හරි දැන් කියලා තුන්වෙනි එක කියලා පළවෙනි දෙක මතක් කරනකොට ඒ දෙක මතක නෑ. චුල්ල පන්තක හාමුදුරුවෝ උත්සාහ කරා එක ගාථාවක්වත් මතක හිටින්නේ. අවසානයේ හොඳට මනසින් වැටුණා. උන්වහන්සේගේ සහෝදරය වෙච්ච මහා පන්තක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඒ වෙලාවෙ කිව්වා චුල්ල පන්තක මේ ශාසන මේ ධර්මය හරි පරම ගහම්බීරයි. ගැඹුරු දහම් දැනුමක් තියෙන්න ඕන. මේ ධර්ම මාර්ගය යනවා කියන්නේ ලේසි දෙයක් නෙමේ. හිත දියුණු කරගෙන හිත වඩාගෙන සීල සමාධි ප්‍රඥා වඩාගෙන ගැඹුරින් අවබෝධ මේ ධර්මය අවබෝධ කරගන්න ගැඹුරු ප්‍රඥාවක් තියෙන්න ඕන.
ඔබට එක ගාථාවක්වත් පාඩන් හිටින් නැත්නං කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්න. ඔබට පින මදී ඇති. ඔබ ගිහිල්ලා දෙමව්පියන්ට සලකගෙන පිනක් කරගෙන කුසල් වඩාගන්න ඔබ සිවුරු ඇල්ල යන්න කියව. ඒ වැරදි දෙකට නෙමෙයි. උන්වහන්සේට තේරිච්ච හැටිය. හැබැයි බුදුරජාණන් වහන්සේට තමයි කෙනෙක්ගේ හිත පේන්නේ. ඉන්ද්‍රිය ධර්මයම් පේන්නේ සංසාර පුරුදු දකින්න එක හැමෝටම නෑ. බුදු කෙනෙකුට කෙනෙක් දෙහා දකිනකොටම බුදුරජාණන් වහන්සේට පිහිටලා තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය. සසර කරපු පින් කුසල් දකින නුවන බුදුරජාණන් වහන්සේ පුංචි උපක්‍රමයක් එදුව සංසාර පින මතු වෙලා ධර්මය අවබෝධ වෙන විදියට රෙදි කෑල්ලක් දුන්න. මේ රෙදි කඩ පිරිසිදු රෙදි කඩා. මේ රෙදි කඩ දිහා බලාගෙන රජෝහරණන් 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 කියලා හිත ඒ තුළ පිහිටවාගෙන රෙදි කඩ අතින් පිරිමදන්න කියව. බුදුරජාණන් වහන්සේ ඔය උපක්‍රමේ ඔය පුංචි ප්‍රායෝගිකව කරන්න දීපු මේ උපක්‍රමේ භාරදීලා එදා බුද්ධ ප්‍රමුඛ සංඝයා ජීවකගේ නිවසේ දානයට වැඩිය. චුල්ලපන්තක හාමුදුරු තියලගිය. තැන් උන්වහන්සේ රෙදි කඩ පිරිමදිනවා රජෝහරණන් 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 කියලා වෙන මොකූත් හිතන්නේ. ඒ තුළම හිත පිහිටිය. හිත ඒ තුළ එකඟ වුණා. අර රෙදි කඩ හොඳට පිරිමැදගෙන පිරිමැදගෙන යනකොට මේ අපිරිසිදු වෙලා දැන් ඉරිලා යන මට්ටමටම අපිරිසිදු වෙලා කිය. ඒ තුළම උන්වහන්සේ කයේ අතා ස්වභාවයට හිත යොමු කරලා. මගේ කයටත් අත්වෙන්නේ මේ ඉරනම නේද කියලා කයහා ගලපා බලමින් භාවනා කරා ධර්මය අවබෝධ වුණ. මේ බුද්ධ ශාසනයේ හිටපු මනෝමය ශරීර මවන ඉරදිමත් මනෝමය කයවල් මවන්න පුළුවන් භික්‍ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානය ලැබුවේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ. එතකොට බලන්න එක ගාථාවක් පාඩන් හිටින් නැති කෙනාට ඒ තරං හැකියාවක් තිබුණ යටපත් වෙලා. ඒ නිසා ඔබට මතක හිටින්නෑ සමහර වෙලාවට පාඩන් කරනදේ මට කරගන්න බෑ කියලා ඔබ කොයිම වෙලාවකවත් පසු තැවෙන්නට එපා. දැන් ඉගෙන ගන්න දරුවගත්තු දැ සමහරයි ඉන්නවා තැන් අපි ගත්තහම අපි එක්කෝ සමහර අධ්‍යාපනයේ මනසේ ප්‍රමාණි ගත්තහම සමහරය කොන්න ශිෂ්ෂත්ව විභාගන්නකොට පේල්. හැබැයි ඒ දරුවා සාමාන්‍ය පෙළ ඉහළම ලකුණු ගන්න දරුවෙක් වෙන්න පුළුවන්. සමහරයි ඉන්නවා ශිෂ්ෂත්ව විභාග ඉහලටම ලකුණු ගත්ත කෙනා. සාමාන්‍ය පෙළට එනකොට විභාග කරගන්න බැයි කාල වෙනකොට ඔන්න මනස වෙන කෙලේ සරමුණුවස්සේ ගිහිල්ලා අධ්‍යාපනය කඩාකප්පල් වෙලා සම්පූර්ණයා වෙන පැත්තකට යනවා. එයාට වඩා වැඩිපුර ලකුණු ගන්නවා එක්කෝ ශිෂ්ෂත්ත පේල් වෙලා එන ළමය. සමහර වෙලා උසස් පෙළට යනකොට තවත් පැත්තා. එක්කො සාමාන්‍ය පෙළ අන්තන් කොහොමහරි ගොඩදාගෙන විභාගට ගිය කෙන උසස් පෙළ ඉහළම ලකුණු අරගෙන විශ්වවිද්‍යාලට යන. සාමාන්‍ය පෙළ ඉහලින්ම පාසිච්ච කෙන එක් උසස් පෙළ පේල්වෙන අයින්න. ඒ ළමයින්ගේ ගත්තත් මතකේ පිහිටන හැටි නුවන වැඩෙන හැටි ඒ හැකියාවල් සසර පුරුදු පින ඒවා මතුවෙන කාලවල වෙනස්කන්තිනවා. සමහරයින්න අවුරුදු සමහලට විභාග ඔක්කොම් පේල්. ඔහොම කාලයක් ඉඳලා සමහරු අවුරුදු 35ක් වෙලා ඔන්න ඉගෙන ගන්න පටන් ගන්න. ඊට පස්සේ තනියෙන් පොත් කියවල විභාග ලියලා බැලින්න විභාග පාස්. එහෙම ඉගෙනගෙන උපාධි කරලා ආචාර්ය උපාධි කරපු මේ ලෝකේ ඉන්න අද ඉහළම බුද්ධිමත් ඉස්කෝලේ යන කාලේ මොකුත් ඉගෙන ගන්න බෑ. විභාග පේල්. හැබැයි පස්සේ කාලේ ඉගෙනගෙන ඉහළටම ගියයින්. ඒ නිසා ජීවිතය එකෙක් කෙනාගේ මතක ශක්තිය හැකියා නුවන වැඩෙන කාලවල යම් පිනත් එක්ක වෙනස්කන් තියෙන්න්න පුළුවන්. නමුත් පින්වතුනේ හැමෝටම ප්‍රායෝගික දේ තමයි ඔබ පුංචි භාවනාවක් පුරුදු කරගන්න. අපි කවුරුත් දන්න අපේ මනස එක අරමුණක හිත තියාගන්න බැරි එකන දැන් අපිට තියෙන ප්‍රශ්නය. හිත ඒ අරමුණක පවත්තන්න බැහිත දුවනු. ඒ අරමුණක තියාගන්න බැරි නිසා තමයි පාඩන් කරන්න ගියත් ඉගෙන ගන්න ගියත් යමක් අහගෙන හිටියත් හිත ඒක තුළන හිතවෙන අරමුණොස්සේ දුවනු. ඒක නැති කරගන්න නං හිතේ අරමුණක් තුළ කාලයක් පුරුදු කරන්න. ඒ පුරුදු කරන්නේ භාවනාව. ඒ පිණිස සරලම භාවනා ටිකක් ඔබට. අපි දන්න ආනාපාන සති භාවනාව. මේ භාවනාව නිවන් අවබෝධි දක්වා ගැඹුරට යනකොට බොහොම ගහම්බීරයි. හැබැයි සරලව හිත එක කරගන්න බුදු හාමුදුරු පෙන්වේ ආනාපාන සති භාවනාව කියන්නේ දූවිලි ඇවිස්සිච්ච බිමකට
පොද වැස්සක් ඇදහැලුන වගේ හිත සැනින් සංසිඳෙනවා. අර විසිරෙන ඇවිස්සෙන කලබල හිත සැනින් සංසිඳවාගන්න උපකාර වෙනවා ආනාපාන සති භාවනාව. ඒ නිසා පුංචි දරුවෝ ඉගෙන ගන්න අය, තරුණ වයසේ, මැදි වයසේ අය ඔබ දවසකට විනාඩි 15ක් විතර හරි උදේ පාන්දර දවල්වරුවක හවස ටික ටික පුරුදු වෙන්න. එක්ක පාඩම් කරන්න කලින්, පාඩම් කරලා ඉවර වුණාට පස්සේ හරි හොඳට වාඩි වෙලා හුස්ම රැල්ලට හිත යොමු කරගෙන තමන්ගේ කය හා හුස්ම පවතින ආකාරය හොඳට තේරුම් අරගෙන බාහිර කිසිම දෙයකට හිත යන්න ඉඩ නොදී ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා හුස්ම දිහා බලාගෙන හිත පුරුදු කරන්න. එහෙම නැත්නම් ඔබට මෛත්‍රී භාවනාව ඉතාම වැදගත් භාවනාව. අපේ පෙරපින මතුවෙන්නත් මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පිනක්. ඒ මෛත්‍රී භාවනාව වඩන කෙනාට මෙලව ලැබෙන ආනිසංස 11ක් ධර්මයේ පෙන්නනවා. ඒකෙන් 10ක් දිට්ඨ ධම්මවේදන, එකක් පරලවට. එතකොට ඒ තුළ හොඳ මතකයක් වැඩෙනවා. තුවටන් චිත්තන් සමාධියද මෛත්‍රී වඩනකොට ඉක්මනින් හිතක් එකඟ වෙනවා. සාන්ත සැප නින්දකට වැටෙනවා. සුඛං සුඛපති. මනසට විවේකයක් අවශ්‍යයි. සැප නින්දක් අවශ්‍යයි. සුඛං පටිබුන්ද ප්‍රබෝධමත්ව අවදි වෙනවා. නිදාගන්න ගිහිල්ලත් දැන් බොහෝ දෙනෙකුට නිදාගන්න ගියත් අර පාඩම් කරනකොට තිබ්බ ලක්ෂණයමයි. හිතට නොයෙක් දේවල් ගලාගෙන එනවා, වද වෙනවා. ඇඳේ එහාට පෙරලෙනවා, මෙහාට පෙරලෙනවා, නිින්ද යන්නේ. හිතට හරි මානසික වඩයක්. නොයෙක් අරමුණු ප්‍රපංච ඔස්සේම හිත දුවනවා. අන්නේ ස්වභාවය නැති වෙලා සාන්ත නින්දකට වැටෙනවා. සැපවත් නින්දා. භයානක හීන පේන්නේ න පාපකන් සුපිනම් පස පව්කාර හීන දකින්නේ. එයාගේ හිත හොඳට පිහිටනවා. එයාට වෙන බාහිර අරමුණු කරදර උපද්‍රව ඒවත් මග හැරෙනවා මෛත්‍රී පිනේ. ඒ නිසා ඉගෙන ගන්න දරුවෙක් මෛත්‍රී භාවනාව විනාඩි 10ක් 15ක් හරි නිතර පුරුදු කරනවා නම් ඔබට හොඳ මතක ශක්තියක් ඇති කරගන්න පුළුවන්. දැන් ඔබ හිතන්න මෙහෙම, අපි යමක් මතකයට ගන්නේ සිහි කරලානේ. අපි සිහි කර කර තමයි මතකයට ගන්න. ඔබ විභාගයක් ලියන්න ගියත් ඕනම දෙයක් සිහි කරලානේ මතකයට ගන්න. ධර්මයේ තමයි සිහිය දියුණු කරන හැටි තියෙන්නේ. ඔබ අහලා තියෙනවා සතර සතිපට්ඨානෙ. සති කියන්නේ සිහිය. ඒ සිහිය දියුණු කරන ක්‍රම 4ක්. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන්නේ සිහිය පිහිටවලා සිහිය දියුණු කරන ක්‍රම 4ක්. ඒ ක්‍රම 4 සිහිය පිහිටනවා කියන්නේ සිහිය දියුණු වෙනවා. සිහිය වැඩෙනවා. සිහිය දියුණු කරන ක්‍රම ටික. එහෙම භාවනා කරනකොට සිහිය දියුණු වෙන්න මතක ශක්තිය වැඩි වෙනවා. ඔබ දන්නවා ධර්මයේ උගන්වනවා සිහිය දියුණු වෙනකොට ඒක ඉන්ද්‍රිය ධර්මයක් වෙනවා. ඒකට ධර්මයේ කියන්නේ සති ඉන්ද්‍රිය. ඒක බලයක් තමා තුළ. ඒකට කියනවා සති බලං. සති සම්බොජ්ජංගය. ඒක නිවන් අවබෝධයේ අංගයක් හැටියට සිහිය දියුණු වෙනවා. සම්මා සති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් හැටියට ඒ සිහිය වැඩෙනවා. එතකොට කෙනෙක්ගේ සිහිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලවත් වෙලා නම් එයා සිහි මුලා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී ආනිසංස 4ක් පෙන්වනවා. භාවනා වඩපු කෙනා, මෛත්‍රිය වඩපු කෙනා මරණ මංචකේවත් සිහි මුලා වෙන්නේ නැහැ කියලා. අන්න දැන් ඔබට තවත් තැනකට අපි කතා කරපු තවත් දෙයක් තමයි සමහරව ඉන්නවා තරුණ වයසේ හොඳට ඉන්නවා. මැදි වයසේ හොඳට ජීවිතේ ඉන්න. වයසට යන්න සිහිය අඩු වෙනවා. ඒ සිහිය අඩු වෙන්න හේතුව තමයි සිහිය දියුණු නොකිරීම. මතක තියාගන්න ඔබ මොන තරම් විභාග පාස් කරත්, ඔබ මොන තරම් සමාජ ඉහළට හිටියත්, කොච්චර ව්‍යාපාර දියුණු කරපු මොන තරම් ඉහළට බුද්ධිමතෙක් වුණත් ඔබ භාවනාවෙන් හිත දියුණු කරලා නැත්නම් ඔබේ සිහිය දුර්වල වෙන එක ඕනෑම මොහොතක වෙන්න පුළුවන්. සමහර මහාචාර්යවරු ඔබ හොඳට හොයලා බලන්න වයසට යන්න කල්පනාව නැති වෙලා. සමහර අය ඇඟේ ඇඳුන්නේ එක්ක නොයෙක් නරක වචනක ළඟ ඉන්න ඔක්කොටම බනින අසුචික ලැඟේ ගා ගන්නවා. හැබැයි මහාචාර්ය මට්ටමට හිත වඩා ගත්ත අය, ආචාර්ය මහාචාර්ය බුද්ධිමත් විද්‍යාඥ අන්තිම කාලේ සිහි කල්පනාව නැතුව නොයෙක් රෝග තත්ත්ව හැදිලා ඔළුවෙන් ගහන්න බිත්තිවලට ඔය වගේ දුක් විඳලා මේ යන අය ඉන්නවා. එහෙමනම් අපිට පේනවා මේ සිහිය දියුණු නොකිරීමේ ප්‍රතිඵලය එක්ක මැදි වයසේ එක්ක වයසට ගිහිල්ලා අන්තිම කාලේ හරි සිහි මුලාවීමේ අවදානමක් තියෙනවා. කෙනෙක්ගේ සිහිය මුලා නොවෙන්නත්, සිහිය දියුණු වෙන්නත්, මතක ශක්තිය දියුණු වෙන්නත්,
යමක් ඇහුවද අහපු සැනින් මතකක ධාරණය කරගන්නත් භාවනාවමයි තියෙන එකම පිහිට පිළිසරණ. තිය නිසා මේ දේශනාව පුරාම අපි ඔබට කියලා දුන්නේ භාවනාවේ තියෙන වැදගත්කම. ඔබ භාවනාවකට හිත පුරුදු කරගන්න සරල භාවනාවක් පුංචි කාලීදං ඔබේ දරුවන්ට ඉගෙන ගන්න අයට අධ්‍යාපනය ලබන අයට පුරුදු කරන්න. ඊළඟට ඔබ ඉදිනෙදා ජීවිතය පවා කොච්චර ප්‍රශ්නත් එක්කද මිනිස්සු ජීවත්තේ හම්බ කරනවා කියන්නේ පවුල්වල ප්‍රශ්න මේ ඔක්කොම යුද්ධයක් වගේ. ඒ අතර හිත සුවපත් කරගන්න මේ හිතේ තියෙන මානසික අවුල් පීඩා සංසිඳවගන්න ටික වෙලාවක් හරි භාවනාවකට හිත පුරුදු කරගන්න නිදාගන්න කලින් හරි විනාඩි 15ක් 20ක් හරි මෛත්‍රී භාවනාවකට හිතක් පුරුදු කරගන්න. ඔබටම තේරේ කාලයක් යනකොට දැන් වෙනදට වඩා මට හොඳට මතකයේ පිහිටනවා. දැන් මට බණක් ඇහුවට පස්සේ හොඳට මතකයි. දැන් මට පොතක් කියවට පස්සේ වෙනදට වඩා හොඳට මතකයි. මට හොඳ මතක ශක්තියක් එනවා. පින්වතුනි අදටත් බුරුමේ වගේ රටවල් වල වනපොත් කරනවා කියලා පැවිදි වෙන සාමණේර ස්වාමීන් වහන්සේලාට මේ ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරන. රාත්‍රී කාලේ එක්කෝ පන්දම් පත්තු කරලා සාමාන්‍ය පොත්නේ ලයිට් නිවල කටපාඩම් සජ්ජායනා කරන. හැමදාම දවසකට පැය කීපයක් රාත්‍රී ත්‍රිපිටකයේ සජ්ජායනා කරන. අදටත් ඉන්නවා බුරුමේ වගේ රටවල් වල ත්‍රිපිටකයේ කොටස් පිටින්ම කටපාඩමින් දරාගත්ත ස්වාමීන් වහන්සේලා. අපේ රටෙත් ඉඳලා තියෙන ඉස්සර දීඝ බාහනක භික්ෂූන් වහන්සේලා මුළු දීඝ නිකායම කටපාඩම් කරගත ස්වාමීන් වහන්සේලා. සංයුක්ත බාහනක සංයුත්ත නිකායම කටපාඩම් කරගත ස්වාමීන් වහන්සේලා. මජ්ජිම බාහනක කියන මජ්ජිම නිකායම කටපාඩම් කරගත්තයි. ඒ නිසා හොඳට භාවනා කළ හිත දියුණු කරගත්ත කෙනෙකුට මතක ශක්තිය ධාරණ ශක්තිය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ හැම දිනාගම ජීවිතවලට මතකේ දියුණු කරගන්න සිහිය දියුණු කරගන්න සිහි මුලා නොවෙන්න භාවනාව පුරුදු කරගන්න. ඒ පිණිසෝ ඔබ හැම දෙනාට මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාරදිදි අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.